සුබ දවසක් හැමෝටම. ඉතින් රත්තරන් පුතේ මේ අලුත් අවස්ථාවක්, ඒක විශේෂ අවස්ථාවක්. එයි මේ ඔබට පිරිනමන 10 වෙනි වීඩියෝ ක්ලිප් 9ක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ 10 වෙනි එක මේ මම තීරණය කළා 10 වෙනි එක ආරම්භක අවස්ථාවට ආයි ගෙනියන්න ඔයාව. ඒ කියන්නේ අපි පළවෙනි එක පැහැදිලි කළේ past papers කරන්නේ කොහොමද? දෙවෙනි එකෙත් එහෙමයි. MCQ 60ක් අරන් විස්තර කරා. එතකොට මේ වෙනකොට ප්‍රශ්න පත්‍රات එක්ක යන ගමන කියලා දුන්නා. තුන්වෙනි එකේ 86 පේපර් එකේ පළවෙනි ගාන කරලා එතනින් එහාට තියරි කොටස් අපි අදගෙන ගියා. එහෙනම් අපි 86 පේපර් එකේ දෙවෙනි ගානට ආරම්භයක් දෙමු. බලන්න බෝඩ් එක දිහා. එහෙනම් මෙන්න පුතේ ගාන හොඳට කියවා ගන්න. රික්තයක් තුල දෝලණය වන සරල අවලම්බයක ආවර්ත කාලයේ රඳා පවතින්නේ. ඒ අවලම්බ වට්ටාගේ ස්කන්ධය මත. B අවලම්බේ දිග මත. C ගුරුත්වජ ත්වරණය මත. ඊට සඳහන් ප්‍රකාශ වලින් A පමණක් සත්‍ය වේ, B පමණක් සත්‍ය වේ, C පමණක් සත්‍ය වේ, A සහ B පමණක් සත්‍ය වේ, B හා C පමණක් සත්‍ය වේ. එහෙනම් හරි ලේසි පැහැදිලි. අපි බලමු එහෙනම් මේක කොහොමද මේක වෙන්නේ කියලා. සරල අවලම්බයක වට්ටිකුගේ දෝලන කාලය. මේක ඕන කෙනෙක් ටක් ගාලා හදායි කිව්ව ගමන් ගාන T සමානයි 2.5 වර්ගමූල L බෙදීම G. මේක දැක්ක ගමන් පේනවා ස්කන්ධය මත රඳා නොපවතින බව. ඒ ප්‍රකාශය අසත්‍යයි. ඒ නිසා උත්තරේ දිග මත ගුරුත්වජ ත්වරණය මත රඳා පවතිනවා. උත්තරේ B හා C. හරි ලේසි. ඉතින් මෙහෙම ගානක් හදලා උත්තරයක් කරන් සතුටු වෙලා ඔබට යන්න පුළුවන් ගමනක් නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ගන්න පුතේ CR පොතක්. අරගෙන ලියන්න මාතෘකාව සරල අනුවර්තී චලිතය කියලා. ලියලා ඔයාට පුළුවන් සරල අනුවර්තී චලිතය කියන්නේ මොකක්ද? ඒක උදාහරණ මොනවද? ඒතකොට සරල අනුවර්තී චලිතය අපි අර්ථ දක්වන්නේ කොහොමද? සරල අනුවර්තී චලිතයේ ස්වභාවය මොකක්ද? ඊට අදාළ සමීකරණ හදන්නේ කොහොමද? එතකොට E සමානයි ඍණ kx ගන්නෙ කොහොමද? ඒකත් ආධාර කරගෙන සරල අනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතය හදාගන්නේ කොහොමද? ඒක ආධාරයෙන් ස්ථාපනයේ ප්‍රවේගය සහ ත්වරණය ඉදිරිපත් කරන්නේ කොහොමද? ඊට අනුරූපව ඔබ කොහොමද මේ චාලක ශක්තිය, විභව ශක්තිය, මුල් ශක්තිය ප්‍රකාශ කරන්නේ? කලාව ප්‍රකාශ කරන්නේ කොහොමද? දුන්නක චලිතය හදාගන්නේ කොහොමද? ශ්‍රේණිගත දුණු පද්ධති, සමාන්තරකට් දුණු පද්ධති ආදී වශයෙන් ඔබට විවිධ අවස්ථා හදාරලා ඔබට පුළුවන් යන්න වස්තුවක් ජලයේ ගිල්ලලා යුනාලයක ද්‍රව කඳක් චලිත කරලා ආදී අවස්ථා කිහිපයකට අරගෙන දීර්ඝව හදාරලා ඔබට ඕන ගානක් හදන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ගහන්න ඔබ අනිවාර්යෙන් සටහනක් කොහොමද? රතු පෑනෙන් ලියන්න මාතෘකා, නිල් පෑනෙන් ලියන්න සටහන, කළු පෑනෙන් ලියන්න අදාළ වැදගත් දේවල්. එතකොට ඔබේ සටහන ලස්සන සටහනක් වෙයි. අපි කොහොමද කරන්නේ? මේකට අදාළ තේරි පොඩ්ඩක් අපි අධ්‍යයනය කරමු. මෙන්න මෙහෙම. පුතේ මේකෙදි මම මෙහෙම ගත්තොත් අපි හිතමු මෙතන තියෙනවා දුන්නා ස්ප්‍රින් එකක්. මේක කෙලවර තියෙන ස්කන්ධයක්. M ස්කන්ධයක්. ඔයා මේ M ස්කන්ධයට බාහිර බලයක් දාලා අදිනවා. මෙහෙම දුන්නේ ඇදෙනවා. ස්කන්ධය ගියා මෙහාට. ඔය බාහිර බලයෙන් අතහැරිය ගමන් දුන්න අභ්‍යන්තරේ ගොඩනගෙනවා සමාන ප්‍රතිවිරුද්ධ බලයක්. ඒ බලය නිසා මේ දුන්න ආපහු එනවා. ඇත්ත x දුරකට. ඉතින් මේ ලක්ෂ්‍ය වටා මේක දෙපසට ඇති කරනවා සරල අනුවර්තී චලිතයක්. එතකොට මෙන්න මේ හටගත්ත බලය පුතේ මේ බලය ඔය ඇතිකල විස්ථාපනයට අනුලෝම සමානුපාතිකයි. ඒ නිසා මේ බලය සමාන වෙනවා kx-ට. ඔන්න kට අපි කියනවා දුන්නේ දුනු නියතය කියලා. දුන්නේ දුනු නියතය. ඒතකොට k සමානයි f x. ඒ කියන්නේ මීටරයට නිව්ටන්. ඔය තියෙන්නේ. එතකොට ඔයාලට දැන් පැහැදිලි මේක දුනු නියතය අපි අදාළ කරගත්තා. කොහොමද සමීකරණය එන්නේ? ඔන්න මෙයාගේ මාන හොයන්නත් පුළුවන්. මේ මෙයාගේ ඒකක. ඒතකොට මෙතනින් දාන්න ඒකක කියලා වරහන් ඇතුලේ. එහෙම නැත්නම් ඔයාලට දාන්න පුළුවන් යුනිට්ස් කියලා දාගත්තාම මේක එනවා. මාන හොයන්නත් පුළුවන්. බලයේ මාන දැම්මා mlt ඍණ 2යි. ඒක බෙදුවා L වලින්. එතකොට mt ඍණ 2යි. පුස්තිකාපතියේ මාන වලට සමානයි. ඒකකත් එහෙමයි. කිසි වෙනසක් නැහැ. දැන් බලන්න
දැන් බලන්න මේක ආධාර කරගෙන අපි කොහොමද මෙතනින් එහාට යන්නේ? මම මෙයාට දැම්මොත් පුතේ මෙන්න මේ පැත්තට f සමානයි ma. f සමානයි ma. යෙදීමෙන් හිතන්නකො මෙහෙම. දැම්ම කියලා. එතකොට අපි f සමානයි ma දාන්නේ මේ අතට. හැබැයි මේ ඒ බලය අතහැරියාම මේක ආපහු ගෙනායි මෙන්න මේ බලය. ඒ නිසා එක ඍණ kx. ඍණ kx සමානයි m වරක් k. m වරක් k. මේක තමයි ස්වභාවය. ඒ නිසා මට එනවා a සමානයි ඍණ k බෙදීම m වරක් x කියලා. ඔන්න අපිට සමීකරණයක් ආවා. දැන් බලමු අපි මොකක්ද මේ සරල අනුවර්තී චලිතය කියන්නේ කියලා. ඇත්තටම පුතේ එක් ලක්ෂයක් වෙතට එල්ල වූ එක් ලක්ෂයක් වෙතට එල්ල වූ එම ලක්ෂයේ සිට දෙපසට ඇති කරන විස්ථාපනයට අනුලෝම වූ එක් ලක්ෂයක් වෙතට එල්ල වූ එම ලක්ෂයේ සිට දෙපසට ඇති කරන විස්ථාපනයට අනුලෝම වූ බලයකට යටත් සිදු කරන චලිතයකට අපි කියනවා සරල අනුවර්තී චලිතයක් කියලා. දැන් මෙන්න මේ ටික තමයි ඇති කරන විස්ථාපනය. ඒක උපරිම අවස්ථාව විස්තාරය. මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආයි මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එනවා. දෝලන කාලේ t. දෝලන කාලේ t. දැන් පුතේ මේක තමයි සාමාන්‍ය සරල ස්වරූපය. එතකොට බලන්න මේක ආධාර කරගෙන අපිට මෙන්න මෙහෙම එන්න පුළුවන්. දැන් මෙතනදී අපි කලේ a සමානයි ඍණ k වරක් x ආකාරය ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කැතකේ දුරු නියතේ කැතකේ වලින් බෙදලා මම මෙතෙන්ට දා ගන්නවා පුතේ ලස්සන k කෙනෙක්. f සමානයි kx. මෙන්න මේ f සමානයි kx මෙන්න මේ f සමානයි kx නිකන් හරියට හරි f සමානයි kx. එතකොට අපිට ආවා ආදේශ කරලා a සමානයි අර ලස්සන kx මම ඒක දාන්නම්කෝ. ඔන්න ඍණ. මෙයා නිකන් හරියට a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x වගේ ආකාරය ගන්නවා. දැන් ඔයගොල්ලෝ මගෙන් අහයි කොයින්ද මෙයා මෙතින්ද රිංගුවේ කියලා. මේක ටිකක් දුර සුද්ධ කරන් යනකොට මේ සරල අනුවර්තී චලිතයේ පුතේ අපි දීර්ඝව හදාගෙන යනකොට එක්තරා තැනකදී අපි කතා කරනවා සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතය ගැන. ඒක මම පාඩමේ වෙනම විස්තර කරන්නම්. සරල අනුවර්තී චලිතය වෙනම කරනවා ඒ වෙලාවේ. අන්න එතනදී ඔයාලට විස්තර වෙවි මෙන්න මෙහෙම. එතකොට වෘත්ත චලිතයේ විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය අපි කතා කරා. ඒතර විස්ථාපනය a සමානයි විස්ථාපනයේ x සමානයි a sin θ ආකාරය ගන්නවා කියලා ප්‍රකාශ කරා. එතකොට ඒක ආධාර කරගෙන අපි කතා කරයි කොහොමද මේක වෙන්නේ කියලා. ප්‍රස්ථාරත් අමීවි. එතකොට අන්න එතනදී මේක ආධාර කරගෙන මේ ඔමේගා වර්ගයත් එක්ක සමීකරණ එන හැටි ප්‍රකාශ කරනවා. හරි? ඒ නිසා මෙහෙම දැන් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේක a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ආකාරය ගන්නවා කියලා. එහෙම කියනකොට පුතේ ඔයාට මතකයි තියෙනම් ඔමේගා වර්ගයේ හරියට මෙන්න මේ k වගේ. k වගේ. මෙන්න මේක ස්වභාවය. එතකොට මෙන්න මේක ආධාර කරන් අපිට පුළුවන් ඔන්න ඔය සරල අනුවර්තී චලිතය හරියට අර්ථ දක්වා ගන්න. එතකොට මෙන්න මෙහෙමයි පුතේ. විස්ථාපනීය x වෝල් ත්වරණය a වෝල් කිසියම් චලිතයක් a සමානයි ඍණ ඔමේගා වර්ගය x සමීකරණය තෘප්ත කරනවා නම් අන්න එවැනි චලිතයකට අපි කියනවා සරල අනුවර්තී චලිතයක් කියලා. සරල අනුවර්තී චලිතයක් කියලා. ඒක මේක ආධාරයෙන් අපිට ඔප්පු කරගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ගාන නිර්මාණය වෙලා තිබුණේ සරල අවලම්බයක බට්ටෙකුගේ චලිතය ආධාර කරගෙන වගේ ගාන හලා තිබුණේ. ඒ නිසා මම ඉතින් ඉක්මනට යන්නම් ඔයාව. මේ කලේ මේ පාඩම සම්පූර්ණීකරණ එක නෙමෙයි, පාඩමේ කොටස් ගැලපෙන්න පොඩ්ඩක් මතක් කරන එක. ඔබේ යුතුකම තමයි මේකට අදාළ නෝට් එක සකස් කරන එක. දැන් මම මෙහෙම ගන්නම්කෝ. ඒ කියන්නේ පුතේ ඔයාගේ බට්ටව හොල්ලා අතහරින මොහොතේ එක්තරා තැනක් තෝරගත්තොත් මෙන්න මේ වගේ. ඔය ඉතින් බට්ට හෙල්ලුවා අතෑරියා. බට්ටගේ බර සිරස්ස පහලට mg. මේ ස්පර්ශකයක් නම් මේක තමයි x කියලා ගන්න ඔයා. විස්ථාපනය.
මේක විස්ථාපන x කියලා ගත්තොත් මේක L. මේක තමයි ඔයාගේ θ. මෙන්න මේක විභේදනය කළොත් මෙන්න මෙහාට එන ඔයාට ng cos θ. ඇයි මේක θ මෙන්න මේකත් පුතේ θ. මෙන්න මේකත් θ. ඔන්න බලන්න දැන් අරක ng cos කැල්ල මෙහාට එනවා ng ගේ මොන කැල්ලද පුතේ sin කැල්ල. දැන් මොගේ ස්කන්ධයෙන් මෝ ගියේ මෙන්න මෙහෙට ගියේ. ඒ නිසා මම මෝට ඒ දිශාවට දානවා f සමානයි ma. මෙන්න මෙහෙට දානවා f සමානයි ma යෙදීමෙන් ඔය එහෙනම් f කියන්නේ පුතේ ඍණ mg sin θ සමානයි m වරක් a m ට m පටාස්. එහෙනම් a සමානයි ඍණ g වරක් sin θ. පුතේ මේ කෝණ ඉතා කුඩා නිසා මට පුළුවන් sin ආසන්න කරන්න කාටද tanට. ඇයි මම මේ කපටි වැඩේ කරන්නේ? ඔන්න බලන්න. මේ කෝණය ගත්තහම sin කියන්නේ සම්මුඛ පාදයේ වෙදීම කර්ණයේ ජරාවක් හොයන්න පයිතගස් දාලා නටන්න වෙනවා. පුංචි අගයන් නිසා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මේක සම්මුඛ පාදයේ මේක බද්ධ පාදයේ කොස් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මට එනවා පුතේ a සමානයි ඍණ g tan θ. a සමානයි කලින් හොයාගත්තා. දැන් චුට්ටකට ඉස්සලා අතරම ලිව බෝඩ් එකේ a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x කියලා. මේක ලිව්වා මතක ඇති. දැන් ඔන්න ඒකත් එක්කම පිළිවිවාට එහෙනම් a සමානයි ඍණ ඔමේගා වර්ගය x සමානයි ඍණ g වරක් tan θ. දැන් හරිනේ පුතේ. එහෙනම් අපිට පුළුවන් නේද දැන් tan θට ආදේශයක් කරන්න. එහෙනම් ඍණ ඔමේගා කියන්නේ පුතේ ආයි මං ලියනවා වෙනම ඔමේගා සමානයි 2π බෙදීම t. හැමදාම ලියනවා. කලින් ලිව්වා. එහෙනම් ඕක 4π වර්ගය බෙදීම t වර්ගය වරක් x සමානයි ඍණ g tan θ කියලා කියන්නේ අපි යන්නම් ආපහු tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ x බෙදීම l. ඔන්න එකපාරක් මේ පින්තූරේ යට ටික ඔක්කොම දකින්නකො එහෙනම් මම සුළු කරන විදිය. එහෙනම් ඔන්න ඍණ g වරක් tan θ කියන්නේ පුතේ x බෙදීම l. දැන් ඔයාලට පේනවා ඇති හරියට x පටාස්. එහෙනම් ඔන්න මම දැන් t වර්ගය උක්ත කරනවා. එතකොට t වර්ගය සමානයි 4π වර්ගය වරක් l බෙදීම g. t වර්ගයනේ පුතේ. එහෙනම් මට එනවා t සමානයි 2π වර්ගමූල l බෙදීම g. මේකත් එක්කම තමයි ඔය සෙල්ලම ගෙනිච්චේ. දැන් බලන්න සරල අනුවර්තී චලිතය ඔබ ඉගෙනගෙන මේක ආධාර කරගෙන දෝලන හා තරංග පාඩමේ ටික දුරක් අරගෙන ගියා නම් මේ පාඩම යම් තරම් දුරට ඔබ ගෙනිච්චනම් 2019 ගාන දක්වා ඔබට යන්න පුළුවන් ලස්සනට. ඒක තමයි මේකේ ස්වභාවය. ඔන්න අපි එහෙනම් ඉවර කළා 86 පේපර් එකේ දෙවෙනි ගාන. දැන් අපි යමු පුතේ 86 පේපර් එකේ තුන්වෙනි ගානට. ඔන්න තියෙනවා ගාන බලා ගන්න. මෙන්න මෙමය ගාන කියන්නේ කියමු බලන්න. තුන්වෙනි ගාන මීටර 500ක් ඉහළින් පියාසර කරන අහස් යානයක චාලක ශක්තිය සහ විභව ශක්තිය සමාන වේ. මෙම යානයේ වේගය කොච්චරද? උත්තර පහක් දීලා තියෙනවා. ඒක කියෝ ඉන්න ඕනේ නෑනේ. වේගය අහනවා කෙලින්ම. ඉතින් මේක හරිම ලේසියි. අපි කෙලින්ම ගානට බහිමු. මේක නම් මට කියලා දෙන්න තරම් තියරි එකක් නෑ. මේක නිකන් මේ දෙකේ පන්තියේ ගාන. ඒ නිසා මේක කියලා දෙන්න දෙයක් නෑ. කෙලින්ම ශක්ති සංස්කෘති නියමය. හරි ශක්ති සංස්කෘතිය ඔබ හරියට අවබෝධ කරගත්තා නම් හරි පුතේ. හරි නිකන් අදහසක් ඇති කරගන්නකෝ. කිසියම් සලකන සංවෘත පද්ධතියකට
බාහිරින් ශක්තිය ගලා නොවේ නම් ඒකේ පවතින ශක්තිය බාහිරට ගලාද නොවේ නම් එහි මුළු ශක්තිය සංස්ථිතික වේ. ඒ කියන්නේ ආන්තර විද්‍යාවේ ගැටලු විසඳීමේදී චාලක ශක්තියයි විභව ශක්තියයි ඔබට සමාන කරලා ගණන් හදන්න අයිතියක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් මීටර 500ක් කෙලින් පියාසර කරන නිසා චාලක ශක්තිය භාගයක් mv වර්ගය සමානයි කියලා ගානෙම කියනවා විභව ශක්තිය mgh ට m පටාස්. ඒ නිසා v සමානයි 2gh වල වර්ගමූලය. එහෙනම් v සමානයි පුතේ 2 g කියන්නේ 10යි h කියන්නේ 500යි. එතකොට මේකේ වර්ගමූලය නිකම්ම 100යි. ඉතින් මේක හරිම ලේසි ගානක්. මේකේ මම ඉතින් කියලා දෙන්න තියෙන්නේ ශක්තිය, චාලක ශක්තිය, විභව ශක්තිය, එතකොට ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ආදී වශයෙන් ඒ ටික ඉවර කරලා ශක්ති සංසිද්ධි නියමය කරලා මේ ටික කරන්න තියෙන්නේ. මේක හරිම සරල තැන. මේකේ තියරි අතක ගයින් එක තේරුමක් නැහැ. ඒ නිසා මම මේකෙන් කෙලින්ම යොමු වෙනවා පේපර් එකේ ඊළඟ ගැටලුවට. ඒ කියන්නේ 86 පේපර් එකේ 4 වෙනි ගාන. ඔන්න ගාන අපි කියවමු. ඔන්න ගාන බලා ගන්න. මෙහෙමයි ගාන. ඝනත්වයේ රෝ වූ ද්‍රවයක් සහිත බඳුනක් නිශ්චල අවස්ථාවේ සිට නිදහසේ ගුරුත්වය යටතේ පහළට වැටේ. වායුගෝලීය පීඩනය ඒ වේ. වාතයේ ඝර්ෂණය නොසලකා හැරිය හැකි නම් ද්‍රව පෘෂ්ඨයේ සිට h ගැඹුරක ලක්ෂයකදී පීඩනය කොච්චරද කියලා අහන්නේ. දැන් බලන්නකො පුතේ මේ ගාන යොදාගෙන ඕන් තරම් ගණන් අහලා තියෙනවා. ඔය අහලා ඇති නලයක් තියෙනවා. නලය ඇතුලේ වායු බුබුලක් තියෙනවා. එතකොට මේක නලය අනිත් පැත්ත හැරෙවුවහම වායු බුබුල ආයෙ උඩට යනවා. යමින් ගමන් තිබෙදි නලයේ ගුරුත්වයට වැටෙනවා. දැන් වායු බුබුලට මොකද වෙන්නේ අහනවා. ගමන් කරන්නේ නැහැනේ. එහෙනම් මේ ගානේ ආරම්භයේ තියෙන්නේ මෙතනනේ. ඉතින් මේක ආයෙ 20 ප්‍රශ්නේ හෝ 20 ප්‍රශ්න වෙන්න පුළුවන්. මේක ටිකක් අපි චුට්ටක් ඉගෙන ගමු. මම මෙන්න මෙහෙම පටන් ගන්නවා. පුතේ කිසියම් පුස්තකයක් මත මේක ඉස්සෙල්ලත් මම දවසක සාකච්ඡා කළා. මෙන්න මෙහෙම ස්කන්ධයක් තිබ්බහම මේකේ බර තියෙනවා සිරස්ස පහළට. mg. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා ඉහළට. ඒක r. මේක අංශක 90යි. 1. ඔයා ලියා ගන්න කොහොමද 1. පද්ධතිය නිසලව ඇති විට r සමානයි mg. r සමානයි mg. 2. පද්ධතිය එකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට ඒත් r සමානයි mg. r සමානයි mg. මේ නිසල අවස්ථාව මේ ත්වරණයේ බිඳුවක් විට ප්‍රවේග එකාකාර විට 3. අපි හිතමු පුතේ පද්ධතිය පහළට යනවා සිම්පල් a ත්වරණයකින් පහළට යනවා. දාන්නකෝ පහළට f සමානයි ma. දැන් මම ඔයාට එනවා mg ඍණ r සමානයි m වරක් a. ඒ කියන්නේ r සමානයි mg ඍණ ma. ඔන්න පුතේ. හතරවෙනිකම වශයෙන් මම අර ගන්නවා පද්ධතිය සිම්පල් a මන්දනයකින් ඉහළට යනවා. එහෙනම් මම ඉහළට දානවා f සමානයි ma. එතකොට මට එනවා r ඍණ mg සමානයි ඍණ ma. ඒ මන්දනයක් නේ පුතේ. ඒත් r සමානයි mg ඍණ ma. අන්න වැදගත් දෙයක් මතුණා. මොකද්ද? පද්ධතිය නිසලව තිබ්බත් එකයි එකාකාර ප්‍රවේගයෙන් චලිතුනත් එකයි r සමාන mg. පද්ධතිය ත්වරණින් පහළට ගියත් එකයි පද්ධතිය මන්දනින් ඉහළට ගියත් එකයි අභිලම්බ ප්‍රතික්‍රියාව වර්තමාන හරි 5. පද්ධතිය සිම්පල් a මන්දනින් පහළට යනවා. මේක අනිත් පැත්තට උඩින් පුතේ. එහෙනම් පහළට දානවා f සමානයි ma. දැන් මම අපිට එනවා mg ඍණ r සමානයි ඍණ ma. ඒ කියන්නේ r සමානයි mg ධන ma. දැන් බලන්න ත්වරණින් උඩට යනකොට r සමානයි mg ඍණ ma. hරි.
මන්දනෙන් පහළට යනකොට R සමානයි mg ධන එන්නේ. පුතේ මන්දනෙන් පහළට ගියත් එකයි. එහෙනම් දැන් ඔයා දන්නවා ත්වරණයෙන් උඩ ගියත් එකයි. සිම්පල් ඒ ත්වරණයෙන් උඩට යනවා. එහෙනම් උඩට දාන්න F සමානයි ma. එතකොට ඔයාලට එනවා R ඍණ mg සමානයි ma එක දාන්න. එතකොට R සමානයි mg ධන ma. මේ ඔක්කොම කැටි කරලා එකට ගමු. ආයි පාරක් මුළු බෝඩ් එක බලන්න දැන් ලස්සනට. බලන්න නිශ්චලව තිබුණා. එකාකාර ප්‍රවේගයෙන් චලිත වුණා. අභිලම්බ ප්‍රතික්‍රියාව වර්ට සමානයි. ත්වරණයෙන් පහළට ගියත් මන්දනෙන් උඩ ගියත් අභිලම්බ ප්‍රතික්‍රියාව බරට වඩා අඩුයි. එතකොට බලන්න එන විදිය. මේ තියෙන්නේ ඊළඟ බලන්න මන්දනෙන් පහළට ගියත් ත්වරණයෙන් උඩට ගියත් අභිලම්බ ප්‍රතික්‍රියාව බරට වඩා වැඩි වෙනවා. ඔන්න මම දැන් එනවා විශේෂ අවස්ථාවකට. ඒ තමයි මේ පද්ධතිය පුතේ වැටෙනවා ගුරුත්වය යටතේ. ඒ සමානයි g. දාමු බලන්න F සමානයි ma පහළට. එතකොට එනවා mg ඍණ r සමානයි mg. ඒ කියන්නේ r සමානයි බිඳුවයි. r සමානයි බිඳුවක් කියලා කියන්නේ මේගොල්ලන්ට පවතින්න බෑ. මම ඔය ඉස්සරත් කොයි කතාව. එහෙනම් මේ දෙන්න වෙන් වෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙතනදී පුතේ මේක නිකම්ම වස්තුවක් නේ. මේ වස්තුවට තියෙන බර. මේ වස්තුවේ බර මේ වර්ගඵලෙන් බෙදපුවාම පතුලේ පීඩනය ලැබෙනවා. වස්තුවේ බරෙන් නැති කරන පීඩනයක් තියෙනවා. වායුගෝලීය පීඩනයකුත් තියෙනවා. මේ වගේ පීඩනය කියන්නේ ඒකීය වර්ගඵලයක් මත යෙදෙන බලය. දැන් අපි ඔය ගානට යමු. ඔය ගානට මම ඔයාලව ගෙනියනවා මෙන්න මෙහෙම. දැන් බලන්න මම මේ ටික මෙකුවා. දැන් බලන්න පුතේ ඔය ගානේ මෙන්න මෙහෙමනේ කියන්නේ. මෙතන තියෙනවා ද්‍රව බඳුනක්. මේ ද්‍රව බඳුනේ ද්‍රවය තියෙනවා. පෙනේ දන්නේ මණිල් පාටින් ඇඳා ද්‍රවය තියෙනවා මෙහෙම. දැන් මේ ද්‍රව කන්දේ උස h. මීට උඩින් තියෙනවා පුතේ වායුගෝලීය පීඩනය මේ තියෙන්නේ. හරි. මං එහාට මෙහාට අනේක ගණන් ගන්න එපා. මං හුණු කෑලි ගන්නවා. ඔයාලට මෙහාට එන්නේ නෝනේ ඉතින්. ඔයා අය ඔච්චර තකන්න එපා. ඔයා මේක දිහා බලන්න. එහෙනම් මේ උස h. වායුගෝලීය පීඩනය 5. මෙන්න මේ පතුලේ වර්ගඵලය A. හරි. එහෙනම් මේ පතුලේ ඇති කරන පීඩනය P සමානයි 5 ධන මෙන්න මේ වර්ගඵලයේ මත ඇති කරන බලය බෙදන්න වර්ගඵලය. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. දැන් වාට එනවා එහෙනම් P සමානයි 5 ධන F. F කෙනෙක් කියන්නේ පුතේ මෙන්න මේ මත ඇති කරන බර තියෙනවා 15ට. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා ඉහළට. F කියන්නේ mg. කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි. එහෙනම් F කියන්නේ R. දැනෙන්නේ පතුලට දැනෙන්නේ R. R දැනෙන්නේ. ඔයා පුටුව මත ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට පුටුව උඩ ඔයා උඩ පනිනවද? නැහැ. ඉස්සර හිටිය අපේ ජනාධිපති කෙනෙකුට කොහොම නේද? ඒ ප්‍රතික්‍රියාව වෙලා කියන මම දන්නේ. ඉතින් ඒ වගේ ඔයත් එහෙමද දන්නේ? ඔයා එහෙම වෙන්නේ නෑනේ. පන්ති ඉඳගෙන ඉන්නකොට මෙහෙම වෙනවද? පුටු කඩානේ වැටෙනවද? එහෙම වෙන්නේ නෑ. හැබැයි පුතේ ওই ප්ලාස්ටික් පුටුවක් උඩ ඉඳගෙන ඉන්න ඔයා පුටු උඩට ෂේප් එකේ නැගලා දෙපාරක් උඩ පැන්නනම් මොකද වෙන්නේ? ඕක කඩානේ වැටෙනවා බිම. උඩ පැන්නට ඔයාගේ බර වෙනස් වුණාද නැහැ? වෙනස් තුනේ අභිලම්බ ප්‍රතික්‍රියාව. එහෙනම් පුටුවට දැනෙලා තියෙන්නේ මොකක්ද? ප්‍රතික්‍රියාව. අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ යටතේ ඔය ප්‍රතික්‍රියාව බිඳුවක් කරලා ගගනගාමියෙකුට බල රහිත බව දැනෙන හැටි කතා කරා. දැන් බලන්න කොහෙනම් මේ ප්‍රතික්‍රියාව. ඔය ප්‍රතික්‍රියාව කියන්නේ ඇත්තට මෙතන මේ මොහොතේ R නේ. එහෙනම් මේක 5 ධන R කියන්නේ mg.
mg බෙදීමයි. එහෙනම් p සමානයි phi ධන mg කියන්නේ v/g. ඇයි mg ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව, ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව. g වලින් වැඩි කළා බර. එහෙනම් v කියන්නේ පරිමාව, ඝනත්වය, ගුරුත්වය තොරනේ v/g. හරි. දැන් මම මේක උඩට ගන්නම්. කොහොමම මෙතෙන්ට ගන්නම්. හරි. පැහැදිලිව. එහෙනම් පුතේ ඔන්න ඔය p සමාන වෙනවා phi ධන v කියන්නේ මේක බඳුන මේ බඳුනේ ද්‍රව පරිමාව. පත්වලේ වර්ගඵලය a. උස h. ඒතර මේක සිලින්ඩරාකාර බඳුනක්නේ. එහෙනම් a වරක් h තමයි පරිමාව. එහෙනම් a h ρg බෙදීම a. අන්න ඒටයි පටාස්. එහෙනම් පීඩනය p සමානයි phi ධන h ρg. phi ධන h ρg. ඕක තමයි පතුල පීඩනය. ඕක තමයි ළමයාට හිතෙන පීඩනය. ඕනම ළමයෙකුට ගොඩක් වෙලාවට පතුල පීඩනය වුණොත් ඕක තමයි phi ධන h ρg. phi ධන h ρg. ඕක තමයි ඔළුව පුරා වැඩ කරන්නේ. ඇඟ පුරා වැඩ කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි පුතේ. මේ h ρg හැදුන හැටි අපි ඉගෙන ගත්තා. අයන් ආපස්සට. මේ h ρg හැදුනේ මෙතනින්. එයා හැදුනේ මෙතනින්. එයා හැදුනේ මෙතනින්. එයා හැදුනේ මෙතනින්. එහෙනම් මේ පද්ධතිය වැටෙනවා කියනවා ගුරුත්වය යටතේ. දැන් චුට්ටක ඉස්සලා අපි ඉගෙන ගත්තා ගුරුත්වය යටතේ වැටෙනකොට r සමානයි බිඳුවයි. එහෙනම් පුතේ a සමානයි g නම් p සමානයි phi ධන r බිඳුව බෙදීම a. ඒ කියන්නේ p සමානයි phi. එහෙනම් හැම තැනම තියෙන්නේ වායු ගෝලීය පීඩනය. ඊට පස්සේ මෙයා උත්තර කරලා ඉන්න ඕනේ නැහැ, හොයලා ඉන්න ඕනේ නැහැ, ඔප්පු කරන්න ඕනේ නැහැ. ඔයා තේරුම් ගන්න මෙයා ගුරුත්වයට වැටෙනකොට සෑම තැනකම තියෙන්නේ වායු ගෝලීය පීඩනය පමණයි, ද්‍රවස්ථි පීඩනයේ බලපෑමක් නැහැ. ඒ නිසා අට ඕන තරම් ගණන් හම්බෙලා ඇති මේ වගේ නලයක් තුල වායු බුබුලක් තියෙනවා. මේක ගමන් කරමින් තිබිටි පද්ධතිය වැටෙනවා. හැමතැනම වාගෝපී නම් දෙපැත්තෙම පීඩන සමාන වෙන නිසා මෙයාට ගමන් කරන්න බැරි වෙනවා. මේවා ගණන් ඕන තරම් තියෙනවා. එහෙනම් ඔන්න අපි නිම කළා මොකද්ද? හතරවෙනි ගැටලුව. දැන් අපි යමු 86 පේපර් එකේ ලස්සන ගානකට. ඒ තමයි පස්වෙනි ගැටලුව. හරි. බලා ගන්න පුතේ ගාන එහෙනම් මෙන්න ගාන. දුස්රාවී ද්‍රවයක් කේසික බටයක් තුළින් ගලන සිගතාව Q සම්බන්ධව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. A. බටේ දිග දෙගුණ කිරීමෙන් Q දෙගුණ කළ හැකිය. B. බටේ විස්කම්භය දෙගුණ කිරීමෙන් Q 16 ගුණයකින් වැඩි කළ හැකිය. C. බටේ දිග සහ බටය හරහා පීඩනාන්තරය යන දෙකම දෙගුණ කළ විට Q නොවෙනස්ව පවතී. හරි, මේක තමයි ගාන. එතකොට බලන්න එහෙමනම් මේ ගාන හැබැයි ටග්ගාල හදන්න ගියොත් ප්‍රශ්නයක්. ඇයි ගානේ මාතෘකාව මතකද දන්නේ? සමහරක් ඇයට දැන් මතක තියනවද කියන්නත් බෑ. පාඩම පුතේ දුස්රාවිතාව. මොකද්ද පාඩම? දුස්රාවිතාව. ඉතින් මේ ගාන හදන්න ඉස්සෙල්ලා මේකට අදාළ තියරි කොටස් ටිකේම කිසියම් මතක් කිරීමක් කරන්න පාඩම සම්පූර්ණයෙන් ඔබට පුළුවන් ඊට අදාළ වීඩියෝ ක්ලිප් එක ලැබෙනවා. ඉතින් බලා ගන්න. දැන් එහෙනම් මේ පාඩම දුස්රාවිතාව. පුතේ දුස්රාවිතාව යටතේ අපි හදාරන්නේ තරලවල ගලා යාම. මෙන්න මේ තරලවල ගලා යාම අපි හදාරනවා ප්‍රධාන ආකාර දෙකකින්. මම කෙලින්ම එතනින් පටන් ගන්නම් පාඩම. ඒ ආකාර දෙක තමයි එකක් ආකූල ප්‍රවාහ, අනික අනාකූල ප්‍රවාහ. මොකක්ද ආකූල ප්‍රවාහ? ඒ කියන්නේ ඔබ ඉස්කෝලේ ඇරිලා තාප්පෙන් පැන්නා, දෙස්ස ගොඩින් පැන්නා, එහෙම් පැන්නා, මෙහෙම් පැන්නා, දිව දඩ බඩ ගාලා කිසිම ක්‍රමවත් බවක් නැහැ, ආකූලයි. හැබැයි ඉස්කෝලේ ඇරුණාම ලස්සනට දෙන්න අත් දෙකින් අල්ලගෙන පෙළට පිළිවෙලට ගහන්න යනවා. අන්න පුතේ අනාකූලයි. හරි ලස්සනයි. එහෙනම් මෙන්න පුතේ ලියන්න එහෙනම් අනාකූල ප්‍රවාහ. එක් ලක්ෂයක් පසු කර යන ද්‍රව අණුවල ප්‍රවේග එකම අගයක් ගනිනම් එය අනාකූල ප්‍රවාහයකි. මෙති ඔබ බලයි මෙයා එක පැත්තට
ඔක්කොම එක පැත්තකට. මෙයා තව පැත්තකට. ඔව් ඔක්කොම තව පැත්තකට. ප්‍රශ්නයක් නැහැ මේක අනාකූලයි. එහෙනම් මේ ආකූලයි කියන්නේ ලියන්න. එක් ලක්ෂයක් පසු කර යන ද්‍රවාණු වල ප්‍රවේගය විවිධාගයන් ගණිනවා. එය ආකූල ප්‍රවාහයකි. හරි. ලස්සන වැඩේ කියන්නේ පුතේ මේ ද්‍රව ස්තර වශයෙන් නැත්නම් ගමන් එක ස්තර වශයෙන් නැත්නම් තට්ටුන් වශයෙන් ස්තර චලිතයක යෙදෙනවා. කොහොමද මේක හිතන්නේ? මෙන්න මේ හිතන්නකෝ. ඔයා ඇලකට බහැලා නැත්නම් ගඟකට බහින්න ඕනේ ඇලක් ළඟට ගිහිල්ලා කෝට්ටක් අරගෙන මේ තියෙන්නේ අපේ කෝට්ටක් අරගෙන මෙහෙම තිබ්බහම පුතේ ඔයා දැකලා තියෙනවද කෝට්ට මෙහෙම යනවා? කෝට්ට මෙහෙම යනවා. යකෝ කෝට්ට මෙහෙම යනවා නම් ඌ යටින් ගලක් එල්ලලා. එහෙම යන්නේ. මෙහෙම යන කෝට්ට පුතේ දැන් මෙතනින් කෝට්ට දාන්නේ. යනකොට ඕම වෙලා කෝට්ට ටිකක් උඩ පාවෙලා උඩ ඔන්නම යනවා. එහෙනම් මේකට හේතුව ඔබ ඇලකට බැස්සනම් ගඟකට බැස්සනම් දැනේ මේ අත ටික නිකන් ගහගෙන යනවා වගේ. නිකන් තේරෙනවද උඩ ටික ගහගෙන යනවා වගේ තේරෙනවද? ඊ අත ටික ගහගෙන යන්නේ නැහැ. උඩ හරිය ගහගෙන යනවා වගේ තේරෙනවා. මෙහිම යනවා තේරෙනවා. යට යන්නේ. එහෙනම් හදිස්සියවත් ඔබ ජඹුර ගඟකට වැටුනොත් ටක් ගාලා මොකද කරන්නේ? ගොඩක් ගැඹුරු ගඟකට වැටෙනවා. ඇලකට වැටෙනවා. ටක් ගාලා යට යනවා. ඇයි ඒ? ඈත යන්නේ නැහැ. මලක් මිනිහ ඉක්මනට හම්බ වෙනවා පුතේ එතකොට. ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නේ පා ඔබ. හරි. ඔබට කරන්න තියෙන්නේ ගසාගෙන යනකොට බේරෙන්න ඕන නම් මම කියලා දෙන්නම්. මොකුත් කරන්න ඕනේ නැහැ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ බලපැටි කූඩුවක හදලා කවදා හරි දවසක පළවෙනි වතාවට ජලයට දාන්න ඌ මැරෙන්නේ ගොඩ එනවා. ඇයි ඒ? ඌ මාව බේරගන්න කියලා කෑ ගහන්නේ. ඒක ඌ කරන්නේ බේරෙන්න හදන එක. මෙහෙම කරනවා. ඔයා කරන්නේ මාව බේරගන්න ගොඩ ගන්න කියලා දඟලනවා. එතකොට ඔයා නිකන් යට යනවා. අනේ පුතේ වතුර වැටුනහම කකුල් දෙක අත් දෙකයි මෙහෙම කරන්න යට යන්නේ. ඒ නිසා ඔබ උඩ පාවෙලා යන්න. යන්න ඔය ගඟේ යන දිහාට යන්න ආරින්න. යම් තැනකදී අත්තක් අහුවේ කොයින් හරි ගොඩ එන්න. වැටිච්ච තැනින් ගොඩ එන්න හදන්න එපා. කොයින් හරි ගොඩ එන්න බස් එකේ බැරි නම් පාර දිගේ එන්න බැරිය. එහෙම ගොඩ එන්න. හැබැයි ගඟේ නාන ඔබ යම් තැන්වලදී පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මෙන්න මම කියලා දෙන්නම්. වැදගත් එක පාඩමටත් වඩා ඔබ ගඟේ නානවා නම් ඔබ ගොඩ වෙලා වතුර නෑ මේ හරිය. ඔබ ඔහොම පිහුම යනවා. යනකොට එක්තරා තැනකදී වැලි ගොඩ ඉවර වෙනවා. වැලි කන්ද ඉවරෙච්ච ගමන් ඔබ කඩන් වැටෙන්නේ විශාල වලකට. ඔබ ගිලිලා මැරෙනවා. ඇයි ඔබ ආයි ගොඩ එන්න හදනවා. එවැනි අවස්ථාවක් ගොඩ එන්න හදන්න එපා. ඔබ මේ පැත්තටම යන්න. ඔබ වතුර උඩ පාවෙලා යන්න. ඔබට මෙහෙම අත් දෙකයි කකුල් දෙකයි මෙහෙම කරාම ඒ පැති පීනන්න දන්නේ නැත්නම් ඔබ යට යන්නේ. ඔබට ගොඩ එන්න පුළුවන්. සරල දේවල් තියෙන්නේ. ඒකට එච්චර හිතන්න එපා. මූදේ කිසි ප්‍රශ්නයක් නැහැ. මූදේ ඝනත්වය වැඩි. නිකම් වගේ උඩ පාවෙනවා. කොහොමද ඇඟට ගුණයි පීනන්න දන්නේ නැත්නම් නාන්න යන්න එපා. ලිඳෙන් නා ගන්න නැත්නම් ඔය ටූ කරනවා වගේ ටැප් එකකින් නා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නම් ඉතින් පොඩි කාලේ හොඳට ඇලවල් වල ගංගාවල් වල නෑවා. ඔයාලට එහෙම නෑනේ. සාමාන්‍ය ස්වභාවධර්මය විසින් ඒ தත්ති නැවත හදලා දෙයි. මොකද ඔක්කොම දැන් පිරිසුදු වීගෙන යනවා. හරි. මේක හොඳයි ඒ හින්දා. හරි මේ අහන්නකෝ. එහෙනම් පුතේ අපි කිව්වා ද්‍රව තට්ටුන් වශයෙන් ස්තර චලිතයක යෙදෙනවා. ඒකත් අපි කතා කරමුකෝ. මේ වෙන්නේ පුතේ උඩින්ම තියෙන ද්‍රව ස්තරය ඔන්න යනවා. උඩ තියෙන ස්කන්ධයක්. උඩ තියෙන ප්‍රවේගයක්. මේ උඩම තියෙන ද්‍රව තට්ටුවට ස්කන්ධයක් තියෙනවා. ඒකට තියෙනවා ප්‍රවේගයක්. ඒකට තියෙනවා ප්‍රවේගයක්. ඒකට තියෙනවා ගම්මිතාවක්. අන්නේ ගම්මිතාව ਉਹ සම්ප්‍රේෂණය කරනවා ඊට පහළ ද්‍රව තට්ටුවට. මෙහෙම. එතකොට මොකද වෙන්නේ? මේ ස්තර අතර ඇතිවෙනවා ඇතිල්ලුමක්. මේ ස්තර අතර තල්ලුවක් හට ගන්නවා. ඒ ස්තර අතර හට ගන්නා ඝර්ෂණ බල නිසා ඒවයේ ප්‍රවේගවල වෙනසක් ඇති වෙනවා. උඩ එක V1 යට එක V2. ඒ වගේම ස්තර අතර පුතේ පරතරයක් තියෙනවා. මේ ස්තර අතර ස්පර්ශක දිශා ඔස්සේ මේ පැත්තට හට ගන්නවා එහෙනම් බලයක්. මේ ස්තර වලට වර්ගඵලයකුත් තියෙනවා. මේ බලන්න හරි ලස්සනයි. එහෙනම් මේ ද්‍රව තත්ත්වුන් වශයෙන් ස්තර චලිතයක දෙනකොට උඩ එකාගේ ගම්මිතාව ඊළඟ එකාට සම්ප්‍රේෂණය කරනවා එන්න ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් පුතේ ඇලක දොලක කාණුවක වතුර ගලාගෙන යනකොට ඒ ප්‍රවේග සටහන මෙන්න මේ වගේ වෙනවා. මේ තියෙන්නේ
ඔන්න වගේ වෙනවා. right? එහෙනම් නලයක් තුල එහෙම නැහැ. නලයක් තුල ඇතුලේ ද්‍රව කඳ හයියෙන් යනවා. අක්ෂය ඔස්සේ වේගය වැඩි වෙනවා. දෙපැත්තට යන්න වේගයක් එනවද? ඒක අඩු වෙනවා. හරි ලේසි. හරි සරලයි. දැන් එතකොට එහෙනම් මෙන්න මේකෙදි දැනගන්න පොඩි කරුණු ටිකක් තියෙනවා. පුතේ උඩ ස්තරයේ ප්‍රවේගය v1, යට ස්තරයේ ප්‍රවේගය v2, යට ස්තරයේ ප්‍රවේගය v2. ඔන්න ඔය ප්‍රවේග වෙනස ස්තර අතර පරතරයෙන් බෙදපුවාම අපි ඔකට නමක් දෙමු. ඔකට කියනවා ප්‍රවේග අනුක්‍රමණය. මොකක්ද පුතේ? ප්‍රවේග අනුක්‍රමණය. v1 න v2 බෙදීම L. ඔන්න ප්‍රවේග අනුක්‍රමණය. පැහැදිලි? එතකොට මේ හටගන්නා බලය, මේ ස්තර අතර හටගන්නා බලය, චලිතයට එරෙහිව හටගන්නා බලය, ඝර්ෂණ බලය, ඔන්න ඔය බලයට අපි කියනවා දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය කියලා පුතේ. දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය අපි බෙදුවොත් ඔය ස්පර්ශක වර්ගඵලයෙන් අපි ඔකට දෙන නම තමයි ස්පර්ශීය පීඩනය. මේකට අපි කියනවා ස්පර්ශීය පීඩනය කියලා. ඔන්න ඕක තමයි කතන්දරේ. මෙන්න මේ ස්පර්ශීය පීඩනය, ඔන්න ස්පර්ශීය පීඩනය පුතේ ඔන්න ඔය ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා කිව්වා. මම නෙමෙයි කිව්වේ, හැමදේම ප්‍රකාශ කරන නිව්ටන් තමයි කිව්වේ. නිව්ටන් කිව්වට පස්සේ රිංගුවා මේක ASCII නියතය ඊටා ඒ වරක් v1 ඍණ v2 බෙදීම L. ඔන්න ඕක නිව්ටන්ගේ සමීකරණය. මේක නැති තැනක් නෑ. තේරෙනවද? මෙතනක් ඉන්නවා. මෙතනත් රිංගලා. එහෙනම් මෙන්න මෙයා දුෂ්‍රාවිතා සංගුණකය පුතේ. මේක නිව්ටන්. උගේ නමමයි. හරි. මේක n. මේක වර්ග මීටර. මේක තප්පරයට මීටර. මේක මීටර පටාස්. එහෙනම් ඊටාගේ ඒකක අපිට එනවා මෙන්න මෙහෙම. ඊටාගේ ඒකක යුනිට් කියලා දාගන්නකො. ඒකක අපිට එනවා කොහමද? එහෙනම් සුළු කරමු ඊටව වර්ග මීටරයට තප්පර නිව්ටන්. ඔන්න පුතේ ඊටවල ඒකක. ඔන්න අපිට ආවා ඊටවල ඒකක. දැන් මම මේ ටික මකන්නම්. ඊටවල ඒකක. දැන් අපි හොයමුකෝ ඊටවල මාන. මම මේව ගන්නවා මෙතෙන්ට. මෙතන තියෙන්නේ බලය. එහෙනම් මට ආයෙ මොකද්ද? F සමානයි ඊටා a වරක් v1 ඍණ v2 බෙදීම L. බලයේ මාන ml t ඍණ 2. ඊටවල මාන තමයි හොයන්න යන්නේ. වර්ගඵලයේ මාන L වර්ගය. ප්‍රවේගය lt ඍණ 1 බෙදීම L. එක L කෙනෙක් පටාස්. එතකොට මෙතන එක L කෙනෙක්, මෙතනත් පටාස්. එක t ඍණ 1 පටාස්. ඉතුරු t ඍණ 1යි. එහෙනම් මට එනවා ඊටවල මාන මොකද්ද පුතේ? m l ඍණ 1 t ඍණ 1. මාන වලට අණු ඒකක ගත්තොත් මෙතන කිලෝග්‍රෑම්, මෙතන මීටරයට, මෙතන තප්පරයට. අන්න බලන්න. අර නිව්ටනය සුද්ධ කරපුවාම මේක එනවා. නැත්තම් නිව්ටන් sm ඍණ 2 වර්ග මීටරයට තප්පර නිව්ටන් කිව්වත් එකයි, තප්පරයට මීටරයට කිලෝග්‍රෑම් කිව්වත් එකයි. මේ ආකාර දෙකකින් අපිට ඒකක ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඔන්න දුෂ්‍රාවිතා සංගුණකය. එහෙනම් මෙන්න මේ දුෂ්‍රාවිතා සංගුණකය අපිට අර්ථ දක්වා ගන්න පුළුවන්. ලියන්න පුතේ මෙහෙම. ලියන්න මෙහෙම. අනාකූල ප්‍රවාහයක් ඇතිව එකාකාර ප්‍රවේග අනුක්‍රමණයක් යටතේ ගලා බසින තරලයක ඒකීය ස්පර්ශක වර්ගඵලයක් මත හටගන්නා දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය දුෂ්‍රාවිතා සංගුණකය ලෙස අර්ථ දැක්වේ. හරි. හැබැයි මේ ගාන හදන්න අපිට මේ දැනුම වැදගත් වගේම තව සමීකරණයක් ඕන වෙනවා. එතනින් ওই ගාන ගොඩ. එහෙනම් පුතේ ලියන්න මාතෘකාව මොකද්ද?
ලියන්න සිහින් කේසික නලයක් තුලින් සිහින් කේසික නලයක් තුලින් ද්‍රව්‍ය ගලා යාමේ ශීඝ්‍රතාව පිළිබඳ පොයිසල්ගේ සමීකරණය right එහෙනම් අපි බලමු මේ ගාන හදලා මේක සමීකරණය ඔපිබර කරමු. පුතේ සිහින් කේසික නලයක් තියෙනවා මෙන්න මේ නලයේ මේ පැත්තේ පීඩනය P1 මේ පැත්තේ පීඩනය P2 මේකේ දිග L. එතකොට පීඩනයේ වැඩි තැන නිසා අඩු තැනට ගණන් කළේ. ඒ නිසා මේකේ ඇති වෙනවා පීඩන අනුක්‍රමණයක්. P1 P2 මේ පීඩනයත් එක්ක දිග. නිසා පීඩන අනුක්‍රමණය කියලා කියන්නේ P බෙදීම L ට. P බෙදීම L. ඔන්න මාන හොයන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ පීඩනයේ මාන. බලයේ මාන බෙදීම ශේෂ්ඨ බලයේ මාන. ඊට පස්සේ දුරේ මාන වලට කැපෙනවා. එහෙනම් පීඩනයේ මාන හොයන්න පුළුවන් වාට එකපාරට පීඩනය ඇඟට එන්නේ නැත්නම් වා හිතෙන් මවා ගන්න බලයේ මාන ml t ඍණ 2යි. යට වර්ගඵලය මේක පරිමාව බවටපත් වෙනවා L ගණය. නිසා මේකේ මාන එනවා කෙලින්ම ml ඍණ 2 t ඍණ 2. එහෙම ගන්න වර්ධ ගන්න නැතුව. ඔන්න පීඩන අනුක්‍රමණය. එහෙනම් මේ තමයි පීඩන අනුක්‍රමණයේ සමීකරණය. සිහින් නලයක් තුළින් ද්‍රව්‍ය ගලා යාමේ ශීඝ්‍රතාව q. q කියන්නේ v/t. ඒකීය කාලයකදී ගන්න ජල පරිමාව. මේක උදේ පරිමාව ප්‍රවේගය නෙමෙයි අනාගන්න එපා වැඩි. මේක ප්‍රවේගය නෙමෙයි පරිමාව. මෙන්න මේක සමානුපාතිකයිලු පොයිසල් කියනවා. මේ ගලාගෙන යන ද්‍රව්‍ය ගලාමේ ශීඝ්‍රතාවය කියන සමානුපාතික රඳා පවතිනවලු. මෙන්න මේවා මත මොනවද? එකක් එයා කියනවා පීඩන අනුක්‍රමණය මත. ඒ කියන්නේ P බෙදීම L මත. මේ තියෙන්නේ දෙක නලේ අරය මත. ඔය තියෙන්නේ 3 දුෂ්පාරිතා සංගුණකය මත. 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පීඩන අනුක්‍රමණය. ඒක හොයලා ඉවරයි අපි මාන වලින්. දෙවෙනි කෙනා තමයි නලේ අරය. ඒකේ මාන අපි දන්නවා. මම උත්තර මේක ලියන්නම් මට වාසියට මාන මේකේ මාන අපි හොයාගත්තා. ඒක මම මෙතන දාන්නම් පුතේ කෙටියෙන් මෙහෙම m l ඍණ 2 t ඍණ 2 මේකේ මාන l මේ කොටු හරියන්නේ දදා ඉන්නේ මම ඔන්න දාන්න චුට්ටක් මෙයාගේ මාන අපි දන්නවා හොයාගත්තා ml ඍණ 1 t ඍණ 1 වීඩියෝ එක ආපස්සට ගහලා බලන්න නැත්නම් ඔක කළා. හරි. මෙන්න මේක රඳා පවතිනවලු පොයිසල් කියනවා. එයා කියනවා පීඩන අනුක්‍රමණය මත. එහෙනම් P බෙදීම L. හැබැයි දර්ශන ගැන දන්නේ නැහැ. ඒ නිසා දාන්නේ x කියලා. නලේ ආරේ මත. දන්නේ දර්ශකය. දාන්න y කියලා. දුෂ්පාරිතා සංගුණකේ මත. දන්නේ දාන්නේ z කියලා. දැන් හරි. දැන් මට පුළුවන් මෙතෙන්ට එහෙනම් පරිමාවේ මාන ඒක L. කාලයේ මාන LT ඍණ 1. සමානයි නියතය k වරක් පීඩන අනුක්‍රමණීය මාන හොයලා ඉවරයි. මෙති m l ඍණ 2 t ඍණ 2 ඒක x ඊළඟට දුරේ මාන l ඒකේ y. දුෂ්පාරිතා සංගුණකය m l ඍණ 1 t ඍණ 1. හරි. ඒකයි z. දැන් වල සමීකරණ තුනක් ගත්ත හැකි. මේ පැත්තේ m නැහැ. m නැහැ. පුතේ m නැහැ. හැබැයි තිබුණා නම් බිඳුවයි. එහෙනම් m වල දර්ශකයේ සලකන්න. එතන බිඳුව සමානයි මෙතන x. හරි? x ධන z. පළවෙනි සමීකරණය. l වල දර්ශක සලකන්න. මෙතන මුකුත් නැහැ එකයි. එක සමානයි මෙතන මුකුත් නැහැ කියන්නේ එක තියෙනවා. එක සමානයි ඍණ 2x ඍණ 2x ධන y ඍණ z. ඔන්න ඊළඟට t වල දර්ශකයේ සලකන්න ඍණ 1 සමානයි
ඍණ 2ක් x ඍණ z. විභාගෙට යන්න එපා මේවා සුළු කරන්න බලාගෙන. ඇයි? ඔබට අනිවාර්යෙන් මේ සමීකරණය මතක තියෙන්න ඕනේ. මොකක්ද සමීකරණය? මම ලියන්නම්. q සමානයි v/t සමානයි 5pr හතරවෙනි බලය බෙදීම 8i l ඊට. මේ සමීකරණය මතක තියෙන්න ඕනේ. එහෙනම් ඔයා අරක දිහා බලාගෙන කෙලින්ම ලියන්න ඕන. ඔයාලා සමීකරණ ලොකු විලා දකින්න ඇතිවා. දැක්කා p බෙදීම l නිකම්ම තියෙනවා. එහෙනම් x සමාන 1යි. හරි. r වල හතරවෙනි බලයක් තියෙනවා. එහෙනම් y සමානයි 4යි. ඉසට යට නැගලා එහෙනම් ඉසට සමානයි ඍණ 1යි. අන්න සමීකරණය. දැන් ගාණි කියනවා දිහා බලන්න. ගාණි කියන්නේ මොනවද බලන්නකො. අරය දෙගුණයක් කළොත් 2 4 16යි. 2 4 16යි. මෙයා 16 ගුණකින් වැඩි වෙනවා. p පීඩනාන්තර දෙගුණයක් කරනවා. දිග දෙගුණයක් කරනවා. මෙයා දෙකෙන් වැඩි කරලා මෙයා දෙකෙන් වැඩි කරපුවාම පුතේ 2ට 2 50. වෙනසක් වෙන්නේ නැහැ. නලේ දිග විතරක් වෙනස් කළොත් මෙයා වෙනස් වෙනවා. දිග දෙගුණයක් කළොත් මෙයා අඩක් වෙනවා. දිග අඩක් කළොත් මෙයා දෙගුණයක් වෙනවා. මේ සමීකරණයෙන් තමයි උත්තර දෙන්න තියෙන්නේ. හරිම සරලයි. ඒ නිසා පැහැදිලිවම උත්තරයට යන්න පුළුවන් ඔයාට. එහෙනම් අපෙන් උත්තරේ අහන්නේ මොකක්ද ඒකේ? ඔයාට බලත හැකි අහනවා මෙන්න මෙහෙම කළ හැකියි. බටේ විස්කම්භය දෙගුණ කිරීමෙන් q 16 ගුණයක් කළ හැකියි. බටේ දිග සහ පීඩනාන්තරය යන දෙකම දෙගුණ කිරීමෙන් q නොවෙනස්ව පවතී. ඒ වැරදි. බටේ දිග දෙගුණයක් කිරීමෙන් q වැඩි වෙන්නේ q අඩු වෙනවා. අනිත් කතන්දර දෙකම හරි. උත්තරේ b හා c පමණක් සත්‍ය වේ. ඔන්න අපි ගණන් 4ක් හදුවා. මම හිතන්නේ අපිට ඊළඟට යන්න තියෙන්නේ 6 වෙනි ගානට. 6 වෙනි ගාන තියෙන්නේ කෙලින්ම ආකිමිඩිස් මූල ධර්මයෙන්. එතනින් අපි ඊළඟ ගානට යනවා. ඊළඟ අවස්ථාවේදී මම හිතන්නේ දැන් ගොඩක් දුර ආවා අපි ගණන් ගොඩකට ආවා. ඊළඟට අපි ක්‍රමානුකූලව යන් මේ විදිහට ඔබ කල යුත්තේ CR පොතක් අරගෙන මේවට නෝට්ස් හදන්න. ඔය 86 පේපර් එක ඉවරනකොට 2020 ගාන 2021 ගාන හදන්න පුළුවන් කෙනෙක් බවට ඔය අනිවාර්යෙන් පත් වෙන්න ඕනේ. එහෙම පත් වෙන්න නම් මේක කරලා ඉවර වෙන්න ඕනේ. මේක කරලා ඉවරනකොට මම කියන්නම් ප්‍රශ්න පත්‍ර කිරීමේ වටිනාකම සහ කරන විදිය මොකක්ද? මම හොයන්න යන්නේ ඔබ පාස් කරන පේපර් එක නෙමෙයි. මම ඔබට හොයලා දෙන්න හදන්නේ ඔබව ෆේල් කරන පේපර් එක. අන්නේ පේපර් එක විභාගයට හිටනම් අදත් ඔබලා වුව කරන MCQ 50ක් මම තෝරනවා මේ ප්‍රශ්න පත්‍ර සංහතියෙම. ඔබට අමාරු දාන MCQ 50 හොයන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. මම අනිවාර්යෙන් කියලා දෙනවා. ඔබට MCQ 40 අගොඩ දාන්න පුළුවන් තත්ත්වෙ මම උදා කරනවා. මම කියන දේ අහලා හරියට මේ වැඩ ටික කරන්න. මේවා අද්භූත ඉස්සත්තයි. එහෙනම් රත්තරන් පුතේ